හොඳයි අපි දෙවෙනාසගේ වචනයට අපි මේ වෙලාවේ අපි අතුල් වෙමු. අද දවසේ අපි ගිය සතියේ නතර කරපු තැනක් තියෙනවා. කාටද මතක ගිය සතියේ අපි කරපු මාතෘකාව? ඔව් මාතෘකාව මට මතකද කාටද? මොකක්ද බ්‍රදර්? නමස්කාරය. අපේ මාතෘකාව නමස්කාරය. හොඳයි අපි ගිය සතියේ නතර කරා එළිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 9 ඉඳලා 11 දක්වා. අද අපි එතනින් කියමු එළිදරව් 4 9 ඉඳලා 11 දක්වා. එළිදරව් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 9 සිට 11 දක්වා. ඒ ජීවමාන සත්වයන් සිංහාසනයේ වැඩ හිඳින්නා වූ සදාකාලම ජීවත් වන්නා වූ තැනන් වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල වැඩිමහල්ලන් 24 දෙනාද සිංහාසනයේ වැඩ සිටින තැනන් වහන්සේ ඉදිරියෙහි වැටි සදාකාලම ජීවත් වන්නා වූ තැනන් වහන්සේට නමස්කාර කර තමන්ගේ ඔටුනු සිංහාසන ඉදිරියෙහි හෙලා අපගේ ස්වාමීන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ ඔබ ප්‍රශංසාවත් ගෞරවයක් බලයක් ලබන්නට වඩින තැනන් වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවුසේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේ. ඒවා මවන ලද්දේ කියති. ඔව් මෙතනදී අපි දකිනවා මොගලන් කියසදෙත් කිව්වා වැඩිමහල්ලෝ ඒ අය දෙවියන් වහන්සේගේ ඉදිරියේ තමන්ගේ ඔටුනු හාලෙලූයා මොනවද ඒගොල්ලෝ බිමින් තිබ්බේ? මොනවද තිබ්බේ? ඔටුනු. ඒගොල්ලන්ගේ මොනවද තිබ්බේ? ඒගොල්ලන්ගේ ඔටුනු බිමින් තිබ්බා. දන්නවද ඔටුනු බිමින් තිබ්බා කියන්නේ ඒගොල්ලන්ට තියෙන වැදගත්ම දේ ඒගොල්ලෝ දෙවියන් වහන්සේ නිසා ඒගොල්ලෝ තිබ්බා බිමින්. මොගලන්ට නමස්කාරය කියලා කියන්නේ ගීතිකා විතරක් කියන එක නෙවෙයි. තේරුණාද? අපි හිතන්නේ නමස්කාරය කියලා කියන්නේ ගීතිකා කියනවා ওই ටික විතරයි කියලා. නමස්කාරය කියලා කියන්නේ ගීතිකා විතරක් කියන එක නෙවෙයි. නමස්කාරය නිතරම ක්‍රියාවන් වලින් පිරීලා තියෙන එකක්. මොනව වලින්ද? ක්‍රියාවන්. හාලෙලූයා. බලන්න ඒ අය නමස්කාර කරේ තමුන්ගේ ඔටුනු බිමින් තියලා උසස් දෙයකට බලන්න ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ගැන තිබුණු වටහා ගැනීම. දන්නවද කෙනෙක්ට දෙවියන් වහන්සේ වෙනුවෙන් මොගලන් කියසත් කිව්වා කෙනෙක්ට දෙවියන් වහන්සේ වෙනුවෙන් තමුන්ගේ වටින දේ කැප කරන්න බෑ ඒගොල්ලන්ට දෙවියන් වහන්සේව වටිනකමක් ඒ කියන්නේ වැදගත් කොට ඒගොල්ලෝ දැක්කේ නැත්තම් මොකද දෙවියන් වහන්සේව ඒගොල්ලන්ට වැදගත් කොට පෙනුනොත් තමයි ඒගොල්ලන්ට පුළුවන් උනේ ඒගොල්ලන්ගේ ඔටුනු බිමින් තියන්න. ඒ වගේම කාටවත් දෙවියන් වහන්සේගෙන් කැප වෙන්න බෑ කෙනෙක් දෙවියන් වහන්සේව අවබෝධ කරගත්තේ නැත්තම්. මොකද ඒගොල්ලෝ දෙවියන් වහන්සේ ගැන තිබුණු දැනගැන්මේ හැටියට තමයි ඒගොල්ලන්ගේ හදවතේ දෙවියන් වහන්සේට ප්‍රතිචාරය දැක්වෙන්නේ. හාලෙලූයා. බලන්න මෙතන කියන එක. ඔන්න බලන්න අපි නිකන් ආයි 11 පොඩ්ඩක් කියන්න. අපගේ දෙවියන් වහන්සේ ඔබ ප්‍රශංසාවත් ගෞරවයක් බලයක් ලබන්නට වඩින තැනන් වහන්සේ. චුට්ටක් ඉන්න. දැන් තමන්ගේ ඔටුනු බිමින් තියන්න ඒගොල්ලන්ට තිබුණු දේ තමයි ඒගොල්ලන්ට දෙවියන් වහන්සේ ගැන තිබිච්ච දේ තමයි අපගේ දෙවියන් වහන්සේ අපගේ ස්වාමින් වහන්සේ නෑ මුලින්ම කියන අපගේ ස්වාමින් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ ඔබ ප්‍රශංසාවක් ගෞරවයක් බලයක් ලබන්නට වටින තැනන් වහන්සේ. හාලෙලූයා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ වැඩිමහල්ලෝ දැක්කා දෙවියන් වහන්සේ ගෞරවය මහිමය බලය ලබන්න වටිනවා කියලා. දන්නවද අපි නිකන් කටින් කියනවා නේද ස්වාමීන් වහන්සේට මහිමය වේවා මහිමය වේවා මහිමය වේවා කියලා නේ? ඔබ දන්නවද මේ මහිමය වේවා කියන එකේ තේරුම? සමහර කඩ කිතුණුෝ අවුරුදු ගානක් පල්ලි ගියාම
ඒගොල්ලන්ට ඇහෙනවා පල්ලිවල ඉන්න මහිමිය වේවා කියලා කියනවා. අපි ඊට පස්සේ ඒක අහිලා එයත් කියනවා මහිමිය වේවා කියලා. දන්නවද? මහිමය කියන්නේ ඒක බර එකක්. හිතන්න අපි නිකන් අහපු වචනයක් විතරක් නම් දෙවියන් වහන්සේට මහිමය වේවා කියලා කියන්නේ. අපි දෙවියන් වහන්සේට ක්‍රියාවෙන් මහිමය දෙන්නේ නැහැ. කෙනෙකුට පුළුවන් පුද්ගලයෙකුට මහිමය දෙන්න. කෙනෙකුට පුළුවන් මුදලට මහිමය දෙන්න. දැන් අපි සමහරකට පුද්ගලයන් උසස් කරලා කතා කරනවානේ. නේද? දැන් මම කියන්නේ කෙනෙක් කරපු දෙයට ගෞරව කරන්න එපා කියලා. නමුත් පුද්ගලයෙක්ව අපි උසස් කරලා කතා කරද්දී අපි ඒ පුද්ගලයාට අපි මහිමයක් දෙනවා. දෙවියන් වහන්සේව අපි උසස් කරලා අපි දෙවියන් වහන්සේට මහිමය වේවා කියලා කියද්දී ඒක නමස්කාරයක් සහ අපි ඒ උන්වහන්සේ ඇර වෙන කෙනෙක් නැහැ කියලා කියනවා. බලන්න මෙතන කියන එක ආයි ගැටටක එක කොටකයි කියන්නේ. අපගේ දෙවියන් වහන්සේ ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්නට වඩින තැනන් වහන්සේ. ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත්. එතකොට මේ වැඩිමහල්ලන්ට වෙන දෙයක් තිබෙන්නේ නැහැ. ප්‍රශංසාව, ගෞරවය, මහිමය දෙන්න. හalleluya. මොකද අපි নমස්කාර කරන්නේ නිතරම අගය ඇති දෙයකට. මොකක් ඇති දෙයකටද? අය කියන්නේ මොකක් ඇති දෙයකටද? මොකක් ඇති දෙයකටද? අගය ඇති දෙයට. ඒ කියන්නේ වටිනාකමක් ඇති දෙයට තමයි අපි নমස්කාර කරන්නේ. හalleluya. හalleluya. මම ඒකයි කියන්නේ නිතරම කිතුණු ස්වභාව තියෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාවන් කර ඉන්න නෙවෙයි. කිතුණු ස්වභාව තියෙන්නේ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න. හalleluya. හalleluya. දන්නවද? මේ ස්ථානයේදී වැඩිමහල්ලෝ තමන්ගේ ඔටුන බිමින් තියන්න හේතුව ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ මහිමය දැක්කා. උන්වහන්සේගේ තේජස, උන්වහන්සේගේ උත්කෘෂ්ඨභාවය දැක්කාම නිකම්ම ඒගොල්ලන්ට තේරුණා අපිට වඩා දෙවියන් වහන්සේට තියෙනවා මහිමයක් කියලා. හalleluya. ඒ කියන්නේ ඒගොල්ලෝ දැක්කා අපිට වඩා දෙවියන් වහන්සේට මහිමයක් තියෙනවා. අපි ළඟ තියෙන දේට වඩා දෙවියන් වහන්සේට තියෙන දේවල් වැඩි. මොකද නිතරම අපිට নমස්කාර කෙරෙන්නේ අපි දෙවියන් වහන්සේව ඒ විදිහට දැක්කොත් විතරයි. දෙවියන් වහන්සේව උසස් විදිහට දකින්න. හalleluya. ඒ උසස් විදිහට දෙවියන් වහන්සේව දැක්කිද්දී අපිට නිකම්ම අපේ ඔටුනු බිම තිය වෙනවා. මම ගිය සතියේ කිව්වේ ඒකයි. අපිට සමානක තියෙනවා අපේ කියලා ඔටුනු. අපි අපේ කාලය දෙන්න කැමති නෑ. නේද? අපි දෙවියන් වහන්සේට යටත් වෙන්න කැමති නෑ. අපි දෙවියන් වහන්සේට කීකරු වෙන්න කැමති නෑ. ඒවා අපිට තියෙන ඔටුනු. ඒවා පේන්නේ නෑ. එහෙම තියන්නේ නමුත් ඒගොල්ලෝ මිනිස්සු ඔටුනු දාගෙන ඉන්නවා. ඒ ඔටුන්න ගලවලා දෙවියන් වහන්සේ ඉදිරියේ තියන්න ඒගොල්ලෝ කැමති නෑ. හalleluya. හැබැයි මේ වැඩිමහල්ලෝ මොකද කරේ? තමන්ගේ ඔටුනු දෙවියන් වහන්සේ තියන්න පුළුවන්කම ඇති උනේ ඒගොල්ලෝ දැක්ක දෙවියන් වහන්සේ විතරයි ගෞරවය ලබන්න ඉන්න කෙනා. හalleluya. හalleluya. නැත්තම් මනුෂ්‍යන තමන්ගේ ගෞරවය වටිනවනේ. නේද? දැන් සමහරකට අපි සුභාරංචි හෑන්ඩ් බිල් බෙදන්න කියොත් දැන් මම ඉතිරි කාලේ සුභාරංචි පත්‍රිකා print කරනවා. හරිද? අපි ඒවා බෙදනවා. අපි ඕන තරම් බෙදලා තිනවා මේ ටවුන් එකේ. හෑන්ඩ් බිල් බෙදද්දී හරිද? සමහරකට අපි කැමති නෑ හෑන්ඩ් බිල් තව කෙනෙකුට දෙන්න. අර එක සැරේ මම මාත් එක්ක කෙනෙක් සේවය කළා. එයා හෑන්ඩ් බිල් බෙදන්නේ අපි හෑන්ඩ් බිල් බෙදනවා. එයා බස් ස්ටෑන්ඩ් එකේ හැංගිලා ඉන්නවා. මම බැලුවා හැයි මේ බස් ස්ටෑන්ඩ් එකේ හැංගිලා ඉන්නේ කියලා. ලැජ්ජයි මාස්ටර්. හිතන්න චුට්ටක්. තමුන්ට හෑන්ඩ් බිලක් දීලා ජේසුස් වහන්සේ කියන්නේ ඔබට දන්නේ පිටරටවල වල හෑන්ඩ් බිල් බෙදන්නේ ડોක්ටර්ස්ලා ඉන්ජිනියර්ස්ලා ඒගොල්ලෝ හොඳ උගත් අය. ඒගොල්ලෝ දෙවියන් වහන්සේ රාජ්‍ය වෙන්නේ. ටයි එකක් දාගන්නවා ඒගොල්ලෝ ටව් ඉඳගෙන බෙදනවා. හැබැයි අපේ ක්‍රිස්තියානි අයට දෙවියන් වහන්සේ ගැන කියන්න කිව්වම
ඔටුනු තියෙනවා. ලැජ්ජයි. මිනිස්සු දකිනවා. ඕගොල්ලෝ හිතන්න එපා ඕගොල්ලෝ මේ හෑන්ඩ් බිලක් දුන්න කියලා අර ක්ලාස් වල හෑන්ඩ් බිල් බෙදන අය වගේ කියලා ඕගොල්ලෝ. ඡන්ද කාලේ හෑන්ඩ් බිල් බෙදන අය ඉන්නේ. නේද? ඕගොල්ලෝ හිතන්න එපා අර බඩු බෙදන අර බඩු විකුණන්න ඒ බෙදන අය වගේ කියලා. එහෙම එකක් නෙමෙයි. ඕගොල්ලෝ හෑන්ඩ් බිලක් දෙද්දී ඒ ගෙනියන්නේ මොකක්ද? මොකක්ද ගෙනියන්නේ? මොකක්ද ගෙනියන්නේ? මොකක්ද සිස්ටර් ගෙනියන්නේ? අයියේ කියන්නේ මොකක්ද ගෙනියන්නේ? සුභාරංචිය. ඕගොල්ලෝ දෙවියන් වහන්සේගේ මහිමය කියන්නේ. ඒ හෑන්ඩ් බිල ඕගොල්ලන් ඉස්සරහ පොඩි කරලා පෑගුවත් ප්‍රශ්න නැහැ. මට කොච්චර මේ හෑන්ඩ් බිල් දෙන්න මට කොච්චර තරක මිනිස්සු දැන්ලා තියෙනවද? හalleluya. නමුත් අපි දකිනවා නම් අපේ දෙවියන් වහන්සේගේ උසස්කම ඔයගොල්ලෝ දැනගන්න. අපි ඒ ප්‍රකාශ කරන්නේ දෙවියන් වහන්සේගේ මහිමයයි. හalleluya. හalleluya. ඔයගොල්ලන් පුළුවන් වෙන දේව රාජ්‍ය දිස ඕනම ඔටුන්නක් පිමින් තියන්න. මිනිස්සු මාව දකිනවා මට ලැජ්ජයි අප්පා. නේද? මිනිස්සු විහිළු කරයි යන්නේ. ඔය පාරක් අයින් ඉඳලා හෑන්ඩ් බිල් දෙද්දී. එහෙනම් ඔයගොල්ලෝ දැනගන්න ඕගොල්ලෝ තාම නැවත උත්පාදනය වෙලක් නැහැ. ඕගොල්ලෝ ජේසුස් වහන්සේට ස්වාමීත්වය දුන්නට ඒක නිකන් කරන දෙයක්. ඕගොල්ලෝ ඇත්තට ජේසුස් වහන්සේට ස්වාමීත්වය දීලා තියනවද? නැහැ. ඇයි ඉතින් ජේසුස් ගැන කියන්න බෑ නේද? වැඩක් නැහැනේ. මොකටද ජීවත් වෙලා? අර කතාවක් තියෙන යුද්ධෙත් නැති කඩුව මොනවා කොටන්නද? ඒ වගේ සුභාරංචිය උදෙසා වැය වෙන්න නැත්නම් වැඩක් නැහැ. හalleluya. මොකද අපි උසස් දෙවියන් වහන්සේ හිතන්න ඕගොල්ලෝ මේ ලෝකේ ඉන්න උසස්ම කෙනා දෙවියන් වහන්සේට දකින්නවා නම් ඒ උසස් කෙනා ගැන බස් ස්ටෑන්ඩ් එකක ඉඳගෙන කියන්න බැයි නම් තව කෙනෙකුට ඕගොල්ලෝ කවුරු ගැනද කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ ගැනද? එයා ගැන කියන්නේ කොහොමද? ජය වේවා. තොප්පි දාගෙන ඒ විදිහට ෂර්ට් ඇඳගෙන නේද? නැත්නම් කවුරු හරි දේශපාලනඥයෙක් ගැන කියන්නේ කොහොමද? කැම්ප් එක දාගෙන ඒ විදිහට ෂර්ට් ඇඳගෙන කුරේ දාගෙන ඔබලේ හැබැයි ජේසු ගැන කියන්න කිව්වා හැංගෙනවා. බෑ අප්පා. හිතන්න ඒ කියන්නේ ඔයගොල්ලෝ මිනිස්සුන්ගේ මහිමේ දකිනවා දෙවියන් වහන්සේගේ මහිමේට දෙවියන් වහන්සේගේ මහිමේට එක්කෙනා කටින් ආයේ වඩා කියලා. දෙවියන් වහන්සේගේ මහිමේට කියන්නේ දෙවියන් වහන්සේගේ මහිමේට වඩා එක්කෙනා කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ මිනිස්සුන්ගේ මහිමේ ගොඩක් දකිනවා. පැත්තකට දාන්න මිනිස්සුන්ගේ මහිමේ දකින්න එක. හalleluya. හalleluya. මිනිස්සුන්ගේ මහිමේ දකි මිනිස්සුන්ගේ මම කියන්නේ මනුෂ්‍යයන්ට ගෞරව කරන්න එපා. ගෞරව කරන්න ඕනේ. හැබැයි දෙවියන් වහන්සේගේ මහිමේ දැක්කොත් තමයි ඕගොල්ලන්ට කෙනෙකුට සුභාරංචිය කියන්නේ බලන්න ජේසුස් වහන්සේ ගැන කාටවත් ඕගොල්ලෝ ප්‍රශංසාව දෙන්න එපා දෙවියන් වහන්සේට වඩා. හalleluya. මොකද ඕගොල්ලන්ට පුළුවන් ඕන දෙයකට নমස්කාර කරන්න. ඕන දෙයකට මහිමියක් දෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ තමයි ඕගොල්ලන්ගේ මහිමිය ලබන්න තියෙන එකම කෙනා. ඒ මහිමිය ඔයගොල්ලෝ දෙවියන් වහන්සේ දුන්නොත් අන්න ඔයගොල්ලෝ සැබෑ নমස්කාර කරනවා. හalleluya. right. කියන්නේ එතන 11යි කියන්නේ. 11 එලිදරව් 4:11. අපගේ දෙවියන් වහන්සේ ඔබ ප්‍රශංසාවත් ගෞරවයක් බලයක් ලබන්න වටින තැනන් වහන්සේ. මක්නිසාද ඔබ සියලු දේ මෙව්සේ. ඔන්න බලන්න. මක්නිසාද ඔයගොල්ලන්ගේ බයිබලයේ බලලා කියන්න මක්නිසාද කො බයිබලයේ බලලා කියන්න. 1 2 3යි. මක්නිසාද තිකෝ කියන්නේ ඔබ සියලු දේ මෙව්සේක. එහෙම නෙමෙයි. බයිබලයේ බලලා බයිබලයේ කියපල්ලා. දැන් කියන්න 11 1 2 3 කියන්නේ කොහොමද ඔයගොල්ලෝ බයිබලයේ බලලා කියවන්නේ නැහැ නේ සංසාරවත් ගෞරවයක් බලයක් ලබන්නේ වටින සනන් යම්සී ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේ ඒවා
කියලා කියන්නේ 1යි ඔය දෙන්නයි කියන්නේ නැත්තේ. ඔය දෙන්න අනිත් දවසේ බයිබලේ කියලා තමයි ඔය දෙන්න බිමට බහින්න ඕන තේ. හොඳේ. 1යි 2යි 3යි කියලා. මොකක්ද කියන්නේ? මක්නිසාද ඔබ සියලු දේ මැව්වා. හාලෙලූයා. මොකක්ද කියන්නේ? ඔබ සියලු දේ මැව්වා. එතනින් එහාට කතා නැහැ. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය. ඒවා මවන ලද්දේයයි කියති. ඒ කියන්නේ ඒගොල්ලෝ දැක්කා දෙවියන් වහන්සේ නිසා තමයි මේ හැම දෙයක්ම නැවුනේ. හාලෙලූයා. ඒ හැම දෙයක්ම නැවුනේ. එතකොට දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා ඒගොල්ලෝ දැක්ක දෙයක් තමයි හැම දෙයක්ම දෙවියන් වහන්සේ නැවුවා. හාලෙලූයා. හාලෙලූයා. හැම දෙයක්ම දෙවියන් වහන්සේ නැවුවා. හැම දෙයක්ම. ඔයගොල්ලෝ ඉස්සරහට එන්නේ නේද? ඉස්සරහට. right. මක්නිසාද ඔබ සියලු දේ මැවුසේ. ඔබේ කැමැත්ත නිසා ඒවා තිබුණා. ඒවා මැවුවා. හාලෙලූයා. හාලෙලූයා. බලන්න මේක දෙවියන් වහන්සේට නමස්කාර කරන කොච්චර මේක ඵලයක්ද? කොච්චර දෙයක්ද? දෙවියන් ඒගොල්ලෝ දැක්ක දෙවියන් වහන්සේ මැවුවා. හාලෙලූයා. ඒ කියන්නේ ඒගොල්ලෝ දැක්ක දෙවියන් වහන්සේ උසස් කියලා. ආමෙන්. හාලෙලූයා. දැක්කා. ඒගොල්ලෝ දැක්කා. මක්නිසාද ඔබ සියලු දේ මැවුසේක. ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේ ඒවා මවන ලද්දේ. ඉතින් එහෙම දැක්කම ඒගොල්ලන්ට දැක්ක දෙයක් තමයි අපේ ඔටුනු අපිට වැදගත් නෑ. කියවන 10 ආයි කියවන්න. 10 ආයි කියව චුට්ටක්. 10. වැඩිමහල්ලන් 24 දෙනාද සිංහාසනයේ වැඩ සිටින තැනන් වහන්සේ ඉදිරියේ වැටි සදාකාල ජීවත් වන්නා වූ තැනන් වහන්සේට නමස්කාර කර තමුන්ගේ ඔටුනු සිංහාසනයේ ඉදිරියේ හෙළා. අපිට මම මේක මෙච්චර කියවන්නේ මේකේ තියෙන සාරය ඕනේ. තමන්ගේ ඔටුනු සිංහාසනයේ ඉදිරියේ හෙළුවා. හාලෙලූයා. ඒගොල්ලන්ගේ ඔටුනු තියන්න පුළුවන්කම තිබුණේ ඒගොල්ලෝ දැක්කා අපේ ඔටුනු වලට වඩා දෙවියන් වහන්සේ මහිමවත් කියලා. හාලෙලූයා. දැක්කා. මම ඒකයි කියන්නේ කිසි දෙයක් කිසි කෙනෙක් ඔබගේ තත්ත්වයේ තානාන්තරයේ ඔටුනු දාගන්න එපා. ඒ තත්ත්ව තානාන්තරය ඒවා දෙවියන් වහන්සේ වෙනුවෙන් පල්ලෙහාට දාන්න ආස වෙන්න. එහෙම නැති අයට දෙවියන් වහන්සේගේ ඉදිරියේ උසස්කම පැමිණෙන්නේ නැහැ. හැමදාම එකම තැන. ඇයි ඒගොල්ලන්ට පේනවා ඒගොල්ලෝ දෙවියන් වහන්සේට වඩා දැන් හිතන්න යම් කෙනෙක්ට මම දැකලා තියෙනවා ගොඩක් මිනිස්සුන්ට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒගොල්ලන්ට යාන වාහන හම්බ වෙනවා, මුදල් හම්බ වෙනවා, ගේ දොර හම්බ වෙනවා, ඒගොල්ලන්ට හොඳ සැප පහසුකම් ලැබෙනවා. හොදට මට සමහරක් කරන්නේ කිතුම මොකද කරන්නේ? ඒව හම්බ වෙච්ච ගමන් පළවෙනිටම කරන්නේ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන එක. එක්කෝ ජොබ් එක නිසා දෙවියන් සභාවට එන්නේ නැහැ. යාඥා කරන්නේ නැහැ. ඇහුවොත් කියන්නේ වැඩ. දෙවියන් කැප වෙන්නේ නැහැ. ඔබ දන්ත ඔටුනු දාගන්නේ. මොනවද දාගන්නේ? ඔටුනු. ඒ ඔටුනු ඒගොල්ලෝ ලෑස්ති නැහැ දෙවියන් වහන්සේගෙන් ගලවන්න. ඒකට හේතුව ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ මහිමේ ඒ දැකලා නෙමෙයි ජීවත් වෙන්නේ. මහිමේ දැක්කට පස්සේ ඒගොල්ලන්ට තේරෙනවා අපිට තියෙන මහිමයට වඩා උසස් මහිමයක් දෙවියන් වහන්සේට තියෙනවා. මම එකේ ගොඩක් අය දේශපාලඥයන් මහිමේ දකිද්දී ඒගොල්ලන්ට දෙවියන් වහන්සේට වඩා ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ මහිමයට වඩා ඒක ලොකුයි. දෙවියන් වහන්සේගේ මහිමයට වඩා කිසි මහිමයක් ලොකු කරගන්න එපා. මම මේ කටින් කාටවත් ජය වේවා කියලා නෑ. ඔබ දන්නවද මේ කටින් කිසි කෙනෙකුට කියන්න එපා. හාලෙලූයා. හේතුව අපි එහෙම ප්‍රකාශ කරන්න අවශ්‍ය ස්වාමීන් වහන්සේලා. අපි නිකන් කෙනෙකුට කියනවා ජය වේවා ජය වේවා කියලා කියනවා. නමුත් මහිමිය දෙන්න එපා.
මොකද අපි නිතරම අපේ හදවතේ උසස්භාවය තියෙන කෙනාට තමයි අපේ নমස්කාරය යන්නේ. নমස්කාරය කියන එක නිතරම ක්‍රියාවන් වලින් ප්‍රකාශ වෙන එකක්. හාලෙලූයා. මොකෙන්ද යන්නේ? ක්‍රියාවෙන්. নমස්කාරය කියන්නේ ක්‍රියාවෙන් යන එකක්. අපි කියමු පිලිපි පොතේ 3:7 ඉඳලා 11 දක්වා. කියන්නේ පිලිපි 3:7 සිට 11 දක්වා. Hallelujah. කියන්නේ පිලිපි 3 වෙනි පරිච්ඡේදයේ 7 සිට 11 දක්වා. කවුද? ඔයා පෙරලගත්ත සිස්ටර් බයිබල්. ඉන්න ඉස්සරහට බයිබල් එකේ. මම මයික් එක ගත්තා. පිලිපි 7:3 සිට 11 දක්වා. එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. හරි. ඔයාලට ගන්නකො. හරි. ආයෙ කියන්නේ එක පොඩ්ඩක්. එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් යම් දේම. හාලෙලූයා. එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් යම් දේම. ඔන්න බලන්න. ආයි කියන්නේ එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. ඔන්න දැන් මම ඔයගලන්ට කියපු දේ මෙතනින් පේනවා. එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් දේ. ඔබ දන්නවද පාවුතුමා ළඟ තිබුණ හොඳ නමස්කාරයේ ජීවිතය. මට ලාභව තිබුණු යම් දේ. එයා කියනවා ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණීමේ. හාලෙලූයා. ඔබ දන්නවද භක්තිවන්ත ජීවිතයක් ගත කරද්දී වෙන් වුණා වූ ජීවිතයක් ගත කරද්දී මට ලාභව තියෙන දේ ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයි කියලා හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. සමහරක් වෙලාවට අපිට දැන් මම නිතරම කියන දෙයක් දන්නවද මේ දේවල් අපි සභාවේ හදන්න ඕනේ. ගොඩක් වෙලාවට මනුෂ්‍යයන් ගමනක් යන්න දාගන්නේ කවදද? කවදද දාගන්නේ? කවදද? ඉරිදා. ඇයි ඉරිදා දාගන්නේ? ඇයි දාගන්නේ? ඔයාම කියන්නකෝ ඇයි දාගන්නේ? නිවාර දවසක් නිසා. ඔබ දන්නවද කවදාවත් ඔබ දන්න කිතුණු ජීවිතය කියලා කියන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ජීවත් වෙන එක. හාලෙලූයා. මේක ඇවිල්ලා මේ අපි රඟපාන එකක් නෙවෙයි, මේක ඇත්ත. ක්‍රිස්තියානි ජීවිතය තියනවා. හාලෙලූයා. කිතුණු ජීවිතයක් තියෙනවා. අපි මේ ගත කරන කිතුණු ජීවිතයක්. පාවතුමක් එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් දේම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි. ඒ කියන්නේ එයා හිතනවා ක්‍රිස්තුස් වහන්සේ නිසා මට මේක අලාභයි. හාලෙලූයා. ඒ කියන්නේ අපි ඉරිදා වැඩ කිරීම අපිට මොනවද? නෑ ක්‍රිස්තුස් හිතන ඉරිදා අපි කියමු ඉරිදා අපිට වැඩ දා ගන්නවා අපි. ඒක ප්‍රද වැඩ කිරීම අපිට ලාභද අලාභද? නෑ මොකද්ද? ලාභද අලාභද? අපි වැඩ කරොත් ලාභයි. හැබැයි අපි එදාට වැඩ නොකරොත් දෙවියන් අපි හිතනවා නෑ. හිත කියනවා නෑ. දෙවියන් වහන්සේ අපි මුකත්තට යන්න. එතකොට පල්ලියට දුවගෙන එනවා. දැන් අපි දන්නා බ්‍රදර් සුගත් එහෙම ඉරිදට වලි දා ගන්නවා. මේ වැඩපොලේ මොනවද කරන්නේ? වලියක් දා ගන්නවා. නෑ යන්න ඕනේ. පල්ලියට යන්න ඕනේ. එතකොට එයා ඒ පැමිණීම ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඒක ලාභයක්ද අලාභයක්ද? මොකද්ද වෙන්නේ? හිතන්නකෝ දැන් එයා වැඩ තියෙනවා. එයා වැඩ
වැඩට යන්නේ නැති යා සභාවට එනවා. එයාට ඒක ක්‍රිස්තුස් වහන්සේ උදෙසා යා ජීවත් වෙන ජීවිතයේදී ඒක ලාභයක්ද අලාභයක්ද? ලාභයි. හැබැයි එයාගේ ජීවිතේට ඒක අලාභද ලාභද? ඔබ දැනගන්න ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඔබලන්ට ලාභයක් වෙන හැම දෙයක්ම ඒක අතහැරලා දාන්න. ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ඔබලන්ට ලාභයක් වෙනවා නම් ඔබලා ජීවත් වෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා නම් ඔබලන්ට කොච්චර ඒ දේ කිරීමෙන් ඔබලන්ට අලාභයි කියලා දැනුණා ඔබලා ක්‍රිස්තුස් වහන්සේ කැමැත්ත කරන්නේ. බලන්න මෙතන කියන එක. එසේ විනෝද මට ලාභව තිබුණු යම් දේම. ඒ කියන්නේ මට ලාභයි. ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයේ සිටීමට පැමිණීමේ. හාලෙලූයා. හාලෙලූයා. මම හිතනවා ක්‍රිස්තුස් වහන්සේ නිසා මට මේක අලාභයි. මම ඒකයි ගොඩක් ක්‍රිස්තියානියන් කියන්නේ ඉරිදා නිවාඩු තියෙන ජොබ් එකකට යන්නලා. හොයලා ඉරිදා වැඩ තියෙන එකකටම යනවා. එපා. ඕන තරම් ජොබ් තියෙනවා මේ ඉරිදා නිවාඩු තියෙන. සහ යාඥා කරන්න පුළුවන්. ඕන තරම් ජොබ්ස් තියෙනවා. හැබැයි ක්‍රිස්තියානියවට යන්නේ ඒගොල්ලෝ ඇයි ඒගොල්ලෝ දෙවියන් වහන්සේව දැකලා නැහැ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේව දන්නේ නැහැ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ සේවය ඕනකමින් පැහැරාගෙන ඒගොල්ලෝ දන්නේ නැහැ ඒවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඇත්ත කියනවනේ ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ මහිමය දන්නේ නැහැ. වෙන කතා නෑ එක කියන්නේ. ඒගොල්ලෝ දෙවියන් වහන්සේව ෂේප් කරගන්න වගේ වැඩ කරනවා නෑ එහෙම එකක් නෑ දෙවියන් වහන්සේ වතුරෙක් නෙමෙයි අපි කියන එක නිතර නටන්න. අර වතුරට මොකද කරන්නේ? ගහපන් අප්පු පිනුමක් කියපු ගාම වතුර මොකද කරන්නේ? එහෙම ගහනවා. නේද? දෙවියන් වහන්සේට රස්තියාදුකාර භාෂාවෙන් කියනවා නම් දෙවියන් වහන්සේට මොත්තේ දාන්න බෑ. දෙවියන් වහන්සේ ඒවා නෑ බෑ. උන්වහන්සේගේ වචනේ යම ප්‍රකාශ කළා තියෙන දෙක ප්‍රකාශ කළා තියෙනවාමයි. හාලෙලූයා. උන්වහන්සේ නම් එච්චරයි. දේව අභිමුඛත්වයේ ඉන්න ඕනේ නම් උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා නම් මේක මෙහෙම වෙන්න ඕනේ කියලා එච්චරයි. ඒක ආයි අපිට වෙනස් කරන්න නෑ. දෙවියන් වහන්සේ ප්‍රේමණීය දෙවියන් වහන්සේ මෙහෙම ඇත්ත උන්වහන්සේ ප්‍රේමය තමයි. හැබැයි උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔබ මම නමස්කාරයේ ජීවිතයක් ගත කරයි කියලා. හාලෙලූයා. ඊටු ටික කියවන්න සිස්ටර්. එසේ මාගේ ස්වාමීන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සැලකෙනවා. එසේය මාගේ ස්වාමීන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා. හාලෙලූයා. හිතන්නකෝ අපි යේසුස් වහන්සේව ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල මොනවද සිස්ටර් කියන්නේ? හරිය කියන්නේ මොනවද? සියල්ල අලාභයයි සැලකෙනවා. සියල්ල අලාභයයි සැලකෙනවා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව අඳුන ගැනීම හැම දෙයකටම වඩා ලාභයි. ආයි කියන්නේ තේරුම් ගන්න හැමෝම බයිබලේ බලන්න. ඔයගොල්ලෝ බයිබලේ බලන්න කියන්නේ 8. එසේ මාගේ ස්වාමීන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සැලකෙනවා. මගේ ස්වාමීන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව කෙනෙක් අඳුනගත්තොත් ක්‍රිස්තු ජීවිතයක් තියෙනවා. හාලෙලූයා. අපිට ඕන ජීවිත ගත කරන්න බෑ නේද? ක්‍රිස්තුස් වහන්සේව ඇඳින ගැනීමේ උතුම්කම හැම දෙයකටම වඩා විශාලයි. ක්‍රිස්තුස් වහන්සේව ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සැලකෙමි. ඒ කියන්නේ ඊට වඩා දෙයක් නෑ. හාලෙලූයා. හාලෙලූයා. ක්‍රිස්තුස් වහන්සේගේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා අනිත් හැම දෙයක්ම මට අලාභයි. හාලෙලූයා. හාලෙලූයා. ඊට පස්සේ ටික උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණුයයි සැලකෙනවා. ඊටු ටික කියන්නේ එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේගේ ලබා ගන්නා පිණිසත්. පඩක ආයි සිස්ටර් කියන්නේ ඔයා
අටේ ඉඳලා ආයි කියන හොඳට හයියෙන් කියන යටේ ඉඳලා. එසේ මාගේ ස්වාමීන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ඇතිර ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු යයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව අපි හැමෝම කියමු මේ ටික උන්වහන්සේ නිසා කියන්නේ 1 2 3යි උන්වහන්සේ නිසා නෑ මම කියද්දි කියන්නේ උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණුයයි සලකමි. හාලෙලූයා. දැන් ඔයගොල්ලෝ බයිබලේ බලලා කියවන්නේ ඒ ටික. 1 2 3 කියන්නේ. අයියෝ ඔහොම බයිබලේ කියවන්න එපා. ඔහොම බයිබලේ කියවන්න එපා. ඔහොම බයිබලේ කියවන්න එපා කවුරුත්. හයියෙන් කියන්නේ. 1 2 3 හාලෙලූයා. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු යයි සලකමි. ඊට පස්සේ කියන්නේ එසේ කරන්නේ කියන්නේ එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්නා පිණිසත්. හalleluya. දැන් කියනවා එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නා පිණිසත්. හalleluya. හalleluya. ඉතින් උන්වහන්සේ නිසා හැම දෙයක්ම අතහැර ගන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න පිණිස. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න පිණිස. ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්න පිණිස. හalleluya. එහෙනම් ක්‍රිස්තුස් වහන්සේව ලබා ගැනීමට වඩා මොකක්ද අපිට තව වැදගත් වෙන්නේ? ක්‍රිස්තුස් වහන්සේව ලබා ගන්නවට වඩා හalleluya. හalleluya. අපි දැත් අපි මොහොතක් අපි දෙවියන් වහන්සේලා සෝම්‍ය වෙලානේ. අපේ ස්ථානවල දැත් ඔසවන දෙවියන් වහන්සේට. උන්වහන්සේ දැත් ඔසවන මේ වෙලාවේ ස්තුති කරන්න. ස්වාමීන් වහන්සේව ලබා ගැනීමේ උතුම්කම නිසා අපිට හැම දෙයක්ම අපි අලාභයයි සිටිනවා. හalleluya. ස්තුති වේවා. ස්තුති වේවා පියාණනි. ඔබට ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ඔබලගේ දැත් දෙවියන් වහන්සේට සෝවන්න. උන්වහන්සේට සෝවන්න. Hallelujah, 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 hallelujah. ස්තුති වේවා පියාණනි. ඔබට ප්‍රශංසා කරනවා. ඔබට ස්තුති කරනවා ස්වාමී. ඔබට නමස්කාර කරනවා. ඔබට ස්තුති වේවා, ස්තුති වේවා, ස්තුති වේවා. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා. Hallelujah, hallelujah. Right. දැන් කියන්නේ 9. නවයනි පදේ. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නා පිණිසත් විවාස්ථාවෙන් පැමිණ මාගේම ධර්මිෂ්ඨකම ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරුණ කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින පිණිසත් යම් බන්ධනකින් මලවුන්ගේ නැගිටීමට පැමිණෙන ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පමුහාරකමක් දැනගන්නා පිණිසයි. හalleluya. උසස් වූ ස්වාමීන් වහන්සේ ගැන දැනගන්න පිණිස. ඔබට දන්නවද දෙවියන් වහන්සේ ගැන දැනගන්න නම් කෙනෙක්ට ඒ කෙනා අනිවාර්යයෙන් දැන් හිතන්න ඕගලන්ට බයිබලේ කියවන්න කිව්වම බයිබලේ හරියට කියවන්නේ නැත්තේ. ඇයි බයිබලේ කියවන්නේ නැත්තේ? හේතුව තමයි ඒකටත් හේතුව ඔයගොල්ලෝ දෙවියන් වහන්සේ ගැන දන්නේ නැහැ. සමහර කරන්නේ මිනිස්සුගේ මුණ දැක්කම පේන ඒගොල්ලෝ ගෙවල් වල ආඥා කරන්නේ නැහැ කියලා. ඔයගොල්ලෝ බයිබලේ කියවන්නේ කොහොම බයිබලේ කියවන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ ගෙවල් වල බයිබලේ කියවන්නේ නැහැ. ඔයගොල්ලෝ යාඥා කරන්නේ නැහැ. යාඥා කරනවා නම් සුදාත්ම වහන්සේගෙන් පිළිලා ඉන්නවා නම් බයිබලේ කියවන්නේ කොහොම බයිබලේ කියවන්න බැරි වෙන්න විදියක් නැහැ නේ. නේද? මේ බයිබල් පද
ඕගොල්ලෝ උඩ පැන පැන කියවන්න ඕනේ. 10 වෙනි පදය. යම් අන්දමකින් මලවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පමුකාරකමත් දැනගන්න අපිට. කෙනෙක් දෙවියන් වහන්සේගේ මහිමය දකින තුරු එයා දෙවියන් වහන්සේගේ කාරණා එයාට අවබෝධ වෙන්නේ නැහැ. හාලෙලූයා. එයාට නමස්කාර කරන්න බෑ. හොඳයි අපි හැමෝම නැගිටලා අපි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය අපි අවසන් කරමු. අපි හැමෝම නැගිටලා අපි යාඥා කරමු මේ වෙලාවේ. හාලෙලූයා. ස්තුති වේවා පියාණනි. අපි යාඥා කරලා අපි අවසන් කරමු. අතිශුද්ධ බලවත් පියාණනි ඔබට ස්තුති කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. අද දවසේ ඔබ වහන්සේගේ වචනේ බෙදා ගන්න පියාණනි අපිට දුන්නු කරුණාව නිසා ස්තුතියි. ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ස්තුතියි පියාණනි. මේ පණිවිඩය ආපු හැම කෙනෙක්ටම ඔබේ කරුණාව ඔබ වහන්සේගේ ආශිර්වාදය නිදහස් වෙන නිසා ස්තුතියි. මේ සියල්ල ඔබගේ මහිමය උදෙසා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. හොඳයි අපි